අදත් මම සජ්ජායනය කරන්න සූදානම් වන්නේ Introductions to Tantra නමින් ටිබෙටන් ජෙසේ ලාමා තුමා විසින් රචනා කර ඇති තන්ත්‍රයාට හැඳින්වීමක් වශයෙන් සිංහලට පරිවර්තනය කර ඇති ධර්ම ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයේ 4 වෙනි සජ්ජායනය. මේ සිංහල පරිවර්තකයෝ මහාචාර්ය ගුණපාල ධර්මසිරි සහ මහාචාර්ය W.M. ගුණතිලක යන මහතුන්. අද එම මුද්‍රිත කෘතියේ 40 වෙනි පිටුවේ සිට මේ සජ්ජායනය සිදු කරනවා. අතෘප්තිකර භාවයේ හේතු. එසේනම් වරද ඇත්තේ කොතනද? අප බලවත් ඕනෑකමින් හැමතැනම සොයමින් සිටින සතුට හා ශාන්තිය සාක්ෂාත් කිරීම නිරන්තරයෙන්ම පරාජයට පත්වීමට හේතුභූත වන්නා වූ කරුණු කුමක්ද? මෙම ප්‍රශ්නයට පිළිතුරු සැපීම සඳහා සාමාන්‍ය ලෞකික ආශාව ක්‍රියාත්මක වන ආකාරය දෙස අපි නැවත වරක් පරීක්ෂාකාරීව බලමු. යම්කිසි ආකාරයක අසම්පූර්ණත්වයක්, අනාරක්ෂිත භාවයක්, නොසෑහීමට පත්වීමක් අපට දැනෙන නිසා අප සම්පූර්ණත්වයට පත් කිරීම සඳහා උපකාරී වේ යයි සිතන යම් කිසිවක් බාහිර ලෝකයෙන් ලබා ගැනීම සඳහා අපි උත්සාහ කරමු. එක්කෝ මනස සීකල්පනා යුතුව හෝ අර්ධ සීකල්පනා යුතුව හෝ අප නිතරම මෙසේ හඟිමු. මට අසවල් දේ තිබුණේ නම් එවිට මම සම්පූර්ණයෙන්ම සතුටට පත්වන්නෙමි. මෙම සිතුවිල්ල අපගේ මෙහෙයවීම ලෙස ගනිමින් අපගේ ආශාව තෘප්තිමත් කරනු ඇතැයි සලකුණු ලබන එම සිත්ද ගන්නා සුළු කුමන හෝ වස්තුව අපට අයත් කර ගැනීමට අපි උත්සාහ ගනිමු. මෙම ක්‍රියාවලියේදී අපි මේ වස්තුවේ සිත්ද ගන්නා සුළු ලක්ෂණය අතිශෝක්තියෙන් වර්ණනා කරමින් ඒ නියම ස්වභාවයට කිසිදු සමානත්වයක් නොදරන තරමින් ඒ අතිශෝක්තියක් ලෙස සලකා පූජනීය වස්තුවක් බවට පත් කර ගන්නෙමු. ඕනෑමට වඩා වටිනාකම දෙන ලැබූ මෙම ආසාමයේ වස්තු අත්පත් කර ගැනීම සඳහා කරනු ලබන උත්සාහය සාර්ථක වන්නට පුළුවන්. අසාර්ථක වන්නටද පුළුවන්. අපගේ උත්සාහය අසාර්ථක වුවහොත්, එනම් අපට මේ වස්තුව ලබා ගැනීමට නොහැකි වුවහොත්, එවිට අපි ඇත්ත වශයෙන්ම ඉච්ඡා බංගත්වයට පත්වන්නේ. අප වස්තුවට වඩා ආශා කළද ඒ ලබා ගැනීමට නොහැකි වීමෙන් අපි වඩාත් දුකට පත්වන්නේ. ඒත් අපට අවශ්‍ය දේ අප ලබා ගතහොත්, එනම් අපගේ උත්සාහය සාර්ථක වුවහොත්, එවිට සිදුවන්නේ කුමක්ද? අප ලබාගත් දෙයක්, අප ලබා ගන්නට බලාපොරොත්තු වූ දෙයක් එකිනෙකින් බොහෝ වෙනස් වූ දේවල් බව අපට පෙනී යන්නට පටන් ගන්නේ. මක් නිසාද අපි විසින් ලබාගෙන ඇති දෙය නිත්‍ය වූ, අංග සම්පූර්ණ වූ, අපගේ ගැඹුරුම ප්‍රශ්න වලට සදාකාලික තෘප්තිය ගෙන දෙන්නා වූ විසඳුම හැටියට අප තුළ තිබුණා වූ සීනෙන් දුටුවා වූ ප්‍රතිමාව නොවේ. ඒ වෙනුවට අපට පෙනෙන්නේ අප මෙන්ම අසම්පූර්ණ වූ, අංග සම්පූර්ණ නොවූ සහ අනිත්‍ය වූ දෙයකි. මෙම පුද්ගලයා හෝ දෙය අපට ඇත්ත වශයෙන්ම යම්කිසි తాවකාලික සුවයක් ගෙන දීමට සමත් වන්නේය. ඒත් එයින් අපට බලාපොරොත්තු වෙන සිට කිසිවක් අපට දිගටම ලැබෙමින් පවතින්නේ නැත. එම නිසා අපට ටික කලකින් හෝ දිග කලකින් තේරුම් යන්නේ අප රැවටි ඇති බව. එයින් අපි බරපතල ඉච්ඡා බංගත්වයට පත්වන්නේ. අපි දැන් අපගේ මූලික ප්‍රශ්නය කරා යමු. අපගේ අතෘප්තිකර භාවය සඳහා වරද පැවරිය යුත්තේ කාහටද? කුමකටද? බොහෝ අවස්ථාවලදී අපි විසින් කරනු ලබන දේ නම් එම වස්තුවට ඉතා අසාධාරණ අන්දමින් දොස් පැවරීම. ඇය මීට වඩා ලස්සන වූවා නම්, ඔහු මීට වඩා මට සලකනවා නම්, මගේ වාහනේ මීට වඩා වේගයෙන් යන්නේ නම්, එසේ නැත්නම් වඩා අලුත් එකක් වූවා නම්, අසවල් දෙක හරි ගියා නම් ආදී වශයෙන් අප දැන් ලබාගෙන තිබෙන තත්ත්වයෙන් නොසෑහීමට පත් වූ විට අප බලාපොරොත්තු වන්නා වූ සතුට නිශ්චිතව ලබා ගැනීම සඳහා ඒ වෙනුවට අප විසින් ලබාගත යුත්තේ කුමක්දයි අප කල්පනා කරමින් සිටින විට අපගේ සිත් පිරී යන්නේ මෙබඳු ආකාරයක ද්විත්වමය වූ සිතුවිලි මාලාවන් ගැන. අපට ඊළඟට පෙනෙන කරුණ නම් අප වෙනත් අලුත් ගැහණියක, අලුත් සැමියක හෝ අලුත් වාහනයක් සොයමින් යන බවයි. එතෙන්දී අප කරන්නේ අප දැන් අත්තර දමන්නට යොසුළු වන දෙය
කෙරෙහි අප තිබූ අස්වාභාවික බලාපොරොත්තු වලට සමානම බලාපොරොත්තු මේ අලුත් වස්තුව කෙරෙහි තිබීමයි. මේ ආකාරයෙන් මේ දේ අත්හරිමින් අපි චතුරස්‍රාකාර මාර්ගයේ ගමන් කරමින් සිටින්නේ. ගමන් කරන්නට පටන් ගනිමු. එසේ අප බලාපොරොත්තු මානසික ශාන්තිය හෝ තෘප්තිය කරා කිසි ලෙසකින්වත් ලංවීමක් දක්ට ලැබෙන්නේ නැත. තාන්ත්‍රික විසඳුම. මෙම ප්‍රශ්නය සම්බන්ධව ඉදිරිපත් වී ඇති තාන්ත්‍රික විසඳුම ඉතා විප්ලවකාරීක. ඒ අදහස් වන්නේ අපගේ ලෞකික දෘෂ්ටිය අංග සම්පූර්ණ වශයෙන් පරිවර්තනය කිරීමයි. තාන්ත්‍රික ක්‍රියාමාර්ගයේ කේන්ද්‍රීය කරුණ මේ වන්නේ. එක් අතෘප්තිකර තත්වයකින් තවත් උමතු තත්වයක් කරා අප සාමාන්‍ය වශයෙන් මෙහෙයුම් ලබන ආසාමී ශක්තියම තාන්ත්‍රික රසශාස්ත්‍රය මගින් ආනන්දය හා ප්‍රඥාව පිළිබඳ ලෝකෝත්තර අනුභූතියක් බවට පරිවර්තනය කරන්නේ. තන්ත්‍රයානයේ ප්‍රගුණ කරන්නා විසින් මෙම ආනන්දමය ප්‍රඥාවේ විනිවිද යන්නා වූ ප්‍රභාස්ම රශ්මි ධාරාව එම වස්තුව වෙතට යොමු කිරීමෙන් ඒ වස්තුන් පිළිබඳව අපි විසින් කර ඇති මායාමය ප්‍රක්ෂේපණයන් සියල්ලම තුලින් ලේසර් රශ්මි කදම්බයක් මෙන් යථා ස්වභාවී ඇති සැටි නියම හදවත දක්වාම පසාරු කරගෙන යන්නේය. අපගේ මානුෂික හැකියාවන්ගේ සම්පූර්ණ සමස්තයම අවබෝධ කර ගැනීමෙන් අපෝ වළක්වන්නා වූ අපගේ මනස දැනට ආවරණය කරන්නා වූ අවුල්සාගත බව හා ගැටීම සම්බන්ධ විවිධ මට්ටම් මෙම ආනන්දමය අවදි භවයේ ශක්තිය මගින් අනුක්‍රමයෙන් දුරු කර දමන්නේ. මේ ආකාරයෙන් ලෞකික අන්දමින් කෙරෙන ආකාරයට අපගේ ආසාවේ රාගයේ ශක්තිය අතෘප්තිකර භාවයේ වර්ධනය කිරීමට යොදවනවා වෙනුවට ඒ අපගේ අතෘප්තිකර භවයේ මූලික හේතුවම විනාශ කර දැමීම සඳහා යෙදවෙන්නේ. එම හේතුව නම් ඇති සැටියේ යථා ස්වභාවයේ පිළිබඳ අප තුළ පවත්නා වූ මූලික නොදැනීමේ. තිබ්බතීය තන්ත්‍රයානයට අනුව මේ ආකාරයෙන් ආසාවේ ශක්තිය පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය පහත් සඳහන් උපමා වශයෙන් පැහැදිලි කොට ඇත. ලී දඬු වලින් උපදින්නා වූ එක්තරා කෘමි විශේෂයක් ඇත. එනම් ඔවුන්ගේ ජීවන චක්‍රය ආරම්භ වන්නේ ගසක ඉතා ගැඹුරු අභ්‍යන්තරයේ උපත ලැබීමෙන්. උන් ඉන්පසු වැඩෙන්නේ ඒ ගසම අනුභව කොට ගැනීමෙන්. ඔවුන් උප්පත්ති ලද්දා වූ දැවයම ආහාර කොට ගනිමින්. මේ ආකාරයෙන් තාන්ත්‍රික පරිවර්තන ක්‍රමයේ ප්‍රගුණ කිරීමෙන් ආසාව මගින් විදර්ශනාමය ප්‍රඥාව ජනිත කරවන්නේ. ඒ මගින් කරනු ලැබුණේ අපගේ මනස වසාගෙන පවත්නා වූ විවිධ ආවරණ සියල්ලම දවා හලු කරලීම. එසේ කිරීමේදී ඒ විසින් ජනිත කරන්න ලද්දා වූ එම ආශාවම එම දවා ඇවිලීමට හසු වියන්නේ. මේ ආකාරයෙන් අපට දැකිය හැකි දේ නම් ආශාව පිළිබඳ ලෞකික හා ලෝකෝත්තර ක්‍රියාවලින් සම්පූර්ණයෙන්ම එකිනෙකට විරුද්ධ බවයි. තන්ත්‍රයානයේදී ආශාව මගින් උපදින ආනන්දමය අනුභූතිය මගින් මනස ප්‍රසාරණය කරනු ලබන්නේ. එසේ කිරීමෙන් අපගේ සියලුම සීමිත භාවයන් ජයග්‍රහණය කිරීමට අපට හැකිවන්නේ. ඒට හාත්පසින් වෙනස් වූ ආසාමේ වස්තුන් ස්පර්ශ කිරීමෙන් පැනනගින්නා වූ ලෞකික ප්‍රීතිය අපගේ අවධානය වඩ වඩා පටු කරන්නේ. එයින් සිදුවන්නේ වඩ වඩා සතුට සෙවීමත් වඩ වඩා හොඳ සතුට වීම සෙවීමත් පිළිබඳ බලවත් මානසික පීඩනයකට අප යටත් වී යාමේ. සුඛ වින්දනයන්ගේ මත් වූ තත්වයකට පැමිණි විට සමස්තය පිළිබඳව අප තුළ ඇති අවදි බව අපට නැතිව යන්නේ. එසේ වීමෙන් අපි අතිශය මෝඩ මන්ද බුද්ධික තත්වයක ගිලියන්නේ. අපගේ මනස එම වස්තු වටා ඇති හැකිලියන්නේ. වඩ වඩා තෘප්තිය සඳහා වඩ වඩා ග්‍රහණය කිරීමට තැත් කරන විට අපි වඩ වඩා ඇති සැටි ස්වභාවයෙන් ඈතට යන්නේ. ඇත්ත වශයෙන්ම අපට බොහෝ දුරට කිව හැකි කරුණක් නම් බරපතල ආශාවකට බැල්මකට අප යටත් වූ විට අප එක්තරා විදේක අසංඤී තත්වයට පත්වන බවේ. මේ මන්ද බුද්ධික සිහිනයක් බඳු තත්ත්වෙන් අප අවදි වූ අවස්ථාවේදී අපට පෙනී යන දේ නම් අප විසින් අනුභූතිය ලබන ලද යම්කිසි ප්‍රීතියක් වේද ඒ සියල්ලම අතුරුදහන් වී ගොස් ඇති බවේ. එමෙන්ම අප තුළ දැනට ඉතිරි වී ඇත්තේ ආරම්භයේදීම අප තුළ තිබුණු අතෘප්තිකර බව පමණක්ම බවේ. මේ තවත් අයුරකින් කිවහොත් අපට කිව හැකි දේ නම් ප්‍රීතිය පිළිබඳ අපගේ අනුභූතිය අඥානක මගින් වසාගෙන ඇති අන්ධකාර වූ දෙයක් බවේ. తాවකාලික වූ
උච්ඡේදන වූ අවස්ථාන් ඇත්ත වශයෙන් තිබෙන නමුදු විශේෂයෙන් මේවා තුලදී කිසිදු ශක්ති සම්පන්න සිහියෙන් යුතු බවක් ඇත්තේ නැත. කිසිදු ආලෝකයක් ඇත්තේ නැත. තාන්ත්‍රික ප්‍රාගුණ්‍ය අභිප්‍රාය වනුයේ ප්‍රීතිය පිළිබඳ අපගේ අනුභූතිය ආලෝකයේ සමග එකට එකතු කිරීමයි. මා කලින්ද මතක් කළ පරිදි මෙම එකට එකතු කිරීම ඇසට පෙනෙන අයුරින් නිරූපණය කර ඇත්තේ දේවතාවෙකු හා දේවතාවියක එකට වැළඳගෙන සිටීම පිළිබඳ චිත්‍රය ඇසුරින්. මේ සංකේතවත් කෙරෙනුයේ ආනන්දයේ සුඛය පිළිබඳ පුරුෂ ශක්තිය සහ විනිවිද දක්නා වූ අධ්‍ය වූ ප්‍රඥාවේ ස්ත්‍රී ශක්තිය එකට එකතු වන ආකාරයයි. අවසාන වශයෙන් ගත් විට අපගේ ඊටාම ගැඹුරු ස්වභාවයේ සත්‍ය වූ මස්තක ප්‍රාප්තිය අනුභූතිමත් කර ගැනීමට අපට අවශ්‍ය නම් එම ශක්ති දෙක එකට එකමුතු විය යුතුමය. එබඳු ආකාරයෙන් ආනන්දය හා ප්‍රඥාව එකට එකමුතු වී තිබීම අපට දැනට පුරුද්දක් වශයෙන් සිදු නොවන නිසා එබඳු ආකාරයේ අංග සම්පූර්ණ සමස්තය පිළිබඳ අනුභූතියක් වර්ධනය කර ගැනීම සඳහා අප විසින් ඉතා බලවත් උත්සාහයක් කළ යුතුය. තන්ත්‍රයානයට පෙරවදනක් නම් කෘතියේ සජ්ජායනයේ 4 වෙනි කොටස සමාප්ත වන්නේ එම කෘතියේ 3 වෙනි පරිච්ඡේදයත් සමාප්තව සජ්ජායන කිරීම සමගයි. මෙම කොටසද මනා සතියෙන් මෙනෙහි කොට තන්ත්‍රයානය පිළිබඳව ඔබ තුළ ගැඹුරු අවබෝධයක් ඇති කරගන්නේ මම ඉතා හෘදයාංගම ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.